රේ සුබ දවසක් ළමයි. අද මම ඔයත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ව්‍යාපාර සංඛ්‍යානය ප්‍රශ්න පත්‍රයේ ඊටාම වැදගත් ප්‍රශ්නයක් වෙන ප්‍රතිපායන විශ්ලේෂණය ප්‍රශ්නය සම්බන්ධයෙන්. මේ ප්‍රතිපායන විශ්ලේෂණය කියන්නේ මොකක්ද? සහසම්බන්ධතාවය කියන්නේ මොකක්ද? ප්‍රතිපායන විශ්ලේෂණය හා සහසම්බන්ධතාවයේ තියෙන ප්‍රයෝජන මොනවද? මෙන්න මේ වගේ කියන කාරණා ටික මම අද ඔයත් එක්ක මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. right. දවසක් ළමයි මට මගේ යාළුවෙක් කතා කරලා කිව්වා. එයා ටිකක් ව්‍යාපාරයක් කරන යාළුවෙක්. එයා මට කතා කරලා කිව්වා මචං මේ මගේ මේ ව්‍යාපාරේ මම මචං මේ ඉතින් ප්‍රචාරණ වේදම් කරගෙන යනවා. මට විකුණුම් ආදායමුත් හම්බ වෙනවා. මේ මට බලා ගන්න ඕනේ මගේ ප්‍රචාරණ වේදමයි විකුණුම් ආදායමයි අතර මොකක්ද සම්බන්ධයක් තියෙනවද කියලා. ඒ කියන්නේ මගේ ප්‍රචාරණ වියදම් මගේ විකුණුම් ආදායම් බිහි කරන්න යම් දායක වීමක් හෝ සිද්ධ කරලා තියෙනවද කියලා යාට බලා ගන්න ඕනේ. නැත්තම් නිකම් බොරුවට ප්‍රචාරණ වේදම් කරලා වැඩක් නැහැ නේ. විකුණුම් ආදායම් ගේන්න නැත්නම් ව්‍යාපාරයක් ඇතුළේ ඉතින් යාට ඕන උනා ඒ විචල්්‍ය දෙක අතර යම් සම්බන්ධයක් තියෙනවද කියලා බලන්න. මම කිව්වා රයිට්. හරි. මට එහෙනම් ඔයාගේ අවුරුදු 5ක 6කවත් පරණ දත්ත ටිකක් දෙන්න පුළුවන්ද කියලා මම මොකද කළේ? මම 2014 ඉඳලා 2019 වෙනකන් මගේ යාළුවකින් ඉල්ලගත්ත ප්‍රචාරණ වියදම් රුපියල් මිලියන වලින් විකුණුම් ආදායම් රුපියල් මිලියන වලින්. right. මෙන්න මේ වගේ විචල්යන් දෙකක් අපි අධ්‍යයනය කරන්න යනකොට අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ මේ විචල්යන් දෙකෙන් මොකද්ද ස්වායත්ත විචල්්‍ය කියන්නේ මොකද්ද පරායත්ත විචල්්‍ය කියන්නේ කියලා. right. මොකද්ද ස්වායත්ත විචල්්‍ය කියන්නේ? ස්වායත්ත විචල්්‍ය කියන්නේ පොතේ ස්වාධීනව හෝ අපගේ අභිමතය පරිදි අපිට වෙනස් කරගන්න පුළුවන් විචල්යක්. දැන් අපි ආර්ථික විද්‍යාවේදී අපි මිල සැලකන්නේ ස්වායත්ත විචල්්‍යයක් විදිහටනේ. අපි කියන්නේ ඒක අදෘශ්‍යමාන හස්තය කියලා. ඒක කවුරු වෙනස් කරනවද කියලා අපි දන්නේ නැහැ. නේ ඒක ස්වාධීනව තමයි වෙනස් වෙන්නේ. වෙළඳපොළ ඉල්ලුම් සැපයුම් බලවේග වලට අනුව ඒක වෙනස් වෙනවා. ස්වාධීනව වෙනස් වෙනවා. ඒතර සමහර වෙලාවට අපි අපේ අභිමතය පරිදි වෙනස් කරගන්නවා. දැකලා ඉතින් ඔයාලා මේ ළඟදී අහන්නේ නැති සහල් වලට අපි පාලන මිලක් ගේනවා. දැන් එළවලු වලට පාලන මිලක් ගේනවා. මේ විදිහට රජය කතා කරනවා. ඒ කියන්නේ අපි වෙළඳපොලේ ඉල්ලුම් සැපයුම් බලවේග මත තීරණය වෙන මිලට අමතරව අපිත් මිලක් නියම කරන වෙලාවල් තියෙනවා. එහෙනම් ස්වාධීනව හෝ අපගේ අභිමතය පරිදි වෙනස් වෙන විචල්්‍ය අපි කියනවා ස්වායත්ත විචල්්‍ය කියලා. ඒතර මගේ යාළුවගේ මේ උදාහරණයට අනුව ස්වායත්ත විචල්්‍ය වෙන්නේ ප්‍රචාරණ වියදම ස්වාධීනවත් වෙනස් වෙන්න පුළුවන්. අවුරුද්ද 30 ඔය කරගෙන ආපු විදිහට ප්‍රචාරණ වේදන් නෝමලි කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට හිතාමතා වෙනස් කරන්නත් පුළුවන්. ඊළඟට පොතේ පරායත්ත විචල්්‍ය කියලා කියන්නේ ස්වායත්ත විචල්්‍ය වෙනස් කිරීම නිසා ඒ මත වෙනස් වුණු විචල්්‍ය. අපි ආර්ථික විද්‍යාවේදී කියන මිල වෙනස් කරනකොට ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වෙනස් වෙනවා කියලානේ. මිල වැඩි වුණොත් ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය අඩු වෙනවා. මිල අඩු වුණොත් ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වැඩි වෙනවානේ. මේ ප්‍රතිලෝමානුපාතික සම්බන්ධයක් අපි කතා කරනවා. අපි නොදැනුවත්ව මේ කතා කරන්නේ ප්‍රතිපායන විශ්ලේෂණයේ සහසම්බන්ධතාවය ආර්ථික විද්‍යාවේ. හැබැයි අපි දැනගෙන ඉඳලා අපි සාකච්ඡා කළේ ඒක කියලා. ඊට පස්සේ අපි සූත්‍ර කොට නැගුවා. ඊට පස්සේ අපි බෑවුම් ගැන කතා කළා ආර්ථික විද්‍යාවේ. ඉල්ලුම් වක්‍ර කොට නැගුවා. මේ ඔක්කොම කලේ ස්ටැට්ම තමයි. නේද? right. හරි. එහෙනම් මගේ යාළුවගේ උදාහරණයට අනුව ප්‍රචාරණ වියදම් මත වෙනස් වෙන්නේ විකුණුම් ආදායම. එයාගේ විකුණුම් ආදායම. right. එයා දැන් මට කිව්වට පස්සේ පුතේ මේ විචල්්‍ය දෙක අතර තියෙන සම්බන්ධතාවයක් තියෙනවද කියලා නේ මගේ ප්‍රශ්නයක් ඇහුවේ. මචං මේ විචල්්‍ය දෙක අතර සම්බන්ධයක් තියෙනවා. මං යාට කිව්වා රයිට් මට අවුරුදු 5ක විතර 5ක දත්ත දෙන්න. මම ඔයාලට බලලා කියන්නම් කියලා. රයිට්. මම මේක අරගෙන ඇවිල්ලා පුතේ මුලින්ම කරන්නේ මේ විචල්්‍ය දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවද කියලා හඳුනගන්න මුල්ම පියවර තමයි විසිත 38ක් ඇඳලා බලන එක. මට පුළුවන් විචල්්‍ය දෙක අතර තියෙන සම්බන්ධතාවය විසිත 38 මත ලක්ෂ ලෙස ලකුණු කරන්න. අපි ටක් ගාලා ලකුණු කරලා බලමු. right. right. මම තිරස් අක්ෂයට අරගන්නේ මගේ ස්වායත්ත විචල්්‍ය
මම ඒ කියන්නේ ප්‍රචාරණ වියදම මම මගේ සිරස් අක්ෂයට අරගන්නේ විකුණුම් ආදායම එහෙම නැත්නම් මගේ වයි විචල්‍ය නැත්නම් පරායත්ත විචල්‍ය මම ස්වායත්ත විචල්‍ය ගන්නවා 2 4 6 8 10 12 14 16 ගියේ මේ පැත්තට ගන්නවා 5 10 15 20 25 30 35 40 45 ගියේ දැන් ප්‍රචාරණ වියදම මිලියන 2ක් වෙනකොට විකුණුම් ආදායම මිලියන 14යි. ඒ කියන්නේ මෙන්න මේ හැටි. ප්‍රචාරණ වියදම මිලියන 4ක් වෙනකොට විකුණුම් ආදායම මිලියන 18ක් වෙන්නලා තියෙනවා. ඒ කියන්නේ මේ හැටි. ප්‍රචාරණ වියදම මිලියන 5ක් වෙනකොට විකුණුම් ආදායම මිලියන 20ක් වෙන්නලා තියෙනවා. මෙන්න මෙතන. ඊට පස්සේ ප්‍රචාරණ වියදම මිලියන 7ක් වෙනකොට විකුණුම් ආදායම වෙන්නලා තියෙනවා මිලියන 24ක්. ඒ කියන්නේ මෙන්න මේ හරිය. ඊට පස්සේ ප්‍රචාරණ වේදම මිලියන 10ක් වෙනකොට විකුණුම් ආදායම මිලියන 30ක් වෙන්නලා තියෙනවා. ඒ කියන්නේ මෙතන. ඊට පස්සේ ප්‍රචාරණ වේදම මිලියන 15ක් වෙනකොට විකුණුම් ආදායම මිලියන 40ක් වෙන්නලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන. right මේ විසරදී සටහනදී බලපුවාම අපිට කියන්න පුළුවන් ප්‍රචාරණ වේදම වැඩි වෙනකොට විකුණුම් ආදායම මොකද වෙලා තියෙන්නේ වැඩි වෙන ස්වරූපයක් තමයි පෙන්වන්න කරන්නේ. එහෙනම් මේ විචල්‍යයන් දෙක අතර තියෙන මොන සම්බන්ධයක්ද? ධන සම්බන්ධයක්. එහෙම නැත්නම් තවත් විදිහකට කියන්න පුළුවන් මේ විචල්‍යයන් දෙක අතර තියෙන මොන සම්බන්ධයක්ද? අනුලෝම සම්බන්ධයක්. ඒ කියන්නේ ප්‍රචාරණ වේදම වැඩි වෙනකොට විකුණුම් ආදායමත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. මුලින්ම මම කලේ යාළුවට කතා කරලා කිව්වා right මේ විචල්්‍ය දෙක අතර මචං සම්බන්ධයක් තියෙනවා. ඒ විචල්්‍ය දෙක අතර තියෙන්නේ ධන සම්බන්ධයක්. ඒ කියන්නේ අනුලෝම සම්බන්ධයක්. ඔයා ප්‍රචාරණ වේදම් වැඩි කරගෙන යනකොට ඔයාගේ විකුණුම් ආදායම වැඩි වෙගෙන යනවා කියලා මම යාට කිව්වා. දැන් ඊට පස්සේ මම යාට කොහොමද කිව්වා මෙහෙමයි දැන් දැනට මට සරලව කියන්න පුළුවන් මෙන්න මේ වගේ සම්බන්ධයක් තියෙනවා කියලා. අපි තවදුරටත් මේක ගැඹුරට කතා කරන්න ඕනේ. මේ නිකන් දල අවබෝධයක් තමයි ගන්න පුළුවන්. විශේෂ සටහනක් ඇඳලා අපිට 100% අවබෝධයක් ගන්න බෑ. අපිට ගන්න පුළුවන් යම් දල අවබෝධයක්. මේ විචල්්‍ය දෙක අතර තියෙන සම්බන්ධය ගැන. ඊට පස්සේ මම මොකද කරන්නේ? මට පුළුවන් මේ විචල්්‍ය දෙක අතර සහ සම්බන්ධතා සංගුණකයේ ගණනය කරන්න. මේ සඳහා අපි යොදා ගන්න ඕනේ කාල් පියර්සන්ගේ ගුණිත පූර්ණ සහ සම්බන්ධතා සංගුණකය. ඒ කියන්නේ simple R. දැන් ඔයා මගෙන් අහන්න පුළුවන් දැන් අයියේ දැන් ඔයා මගෙන් අහන්න පුළුවන් දැන් ඇයි මේ අපි සහ සම්බන්ධතාවය ගැන මුලින් කතා කරන්නේ? අපි එහෙම නෙවෙයි අපි ප්‍රතිපායනය මුලින් කතා කරන්නේ. දැන් අපි මේ විචල්්‍ය දෙකට ගණිතමය සමීකරණයන්නේ මුලින්ම හදන්නේ. එයි මේ අපි සහ සම්බන්ධතාවය ගැන මුලින් කතා කරන්නේ. ඔයා මට කියන්නේ යම් සම්බන්ධයක් නැති විචල්‍යයන් දෙකක් අරගෙන ඒ දෙක ඉස්සරහට කතා කරන එක ගැන තේරුමක් තියෙනවද? කිසිම තේරුමක් නැහැ. උදාහරණයක් විදිහට අපි දකිනවා පාරේ යනවා ගෑල් ළමයෙකුයි පිරිමි ළමයෙකුයි. මේ දෙන්න අතර යම් සම්බන්ධතාවයක් තියෙනවද නැද්ද? ඇත්තද මොනවද කියලා හොයලා බලන්න නැතුව උන් දෙන්නට කතා හදලා වැඩන්නේ නේ? අර ගමේ හදන්නේ ඇන්ටිලා CCTV ඇන්ටිලා එහෙම කතා හදලා වැඩන්නේ. මුලින්ම අපි අවබෝධ කරගන්න ඕනේ මේ දෙන්න අතර මොන හරි සම්බන්ධයක් තියෙනවද? එහෙම සම්බන්ධයක් නැත්නම් අපි ඒකද ඉස්සරහට කතා කරලා ඇති වැඩක් නැහැ. නේ? දැන් උදාහරණයක් විදිහට ළමයිගේ අධ්‍යාපනයේ ඒ ළමයාගේ සපත්තුවේ සයිස් එක බලපානවද? කිසිම බලපෑමක් නැහැ. නිකන් විචල්්‍ය දෙකක් අරගෙන සූත්‍රයක් හදලා වැඩක් නැහැ. ඊට කලින් අපි බලන්න ඕනේ විචල්්‍ය දෙක අතර සම්බන්ධයක් තියෙනවද කියලා. එහෙනම් ඒ සඳහා තමයි අපි මුලින්ම විසිර දේශදාන යන්නේ. ඊට පස්සේ ඒකෙන් ගන්න පුළුවන් දල අවබෝධයක්. දැන් අපිට දල අවබෝධයක් හම්බුණා ධන සම්බන්ධයක් තියෙන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් අනුලෝම සම්බන්ධයක් තියෙන්නේ කියලා විචල්්‍ය දෙක අතර. දැන් අපි මොකද කරන්නේ? ඒක තව තහවුරු කරන්න අපි කාල් පියර්සන්ගේ ගුණිත පූර්ණ සහසම්බන්ධතා සංගුණකය යොදා ගන්නවා. මේක මේ ධන සම්බන්ධයක්ද තියෙන්නේ කියලා තවත් හරියට ගණිතමය විදිහට 100% assurance එකක් ගන්න. right? හරි. කොහොමද අපි කාල් පියර්සන්ගේ ගුණිත පූර්ණ සහසම්බන්ධතා සංගුණකය ගණනය කරන්නේ?
ඔයාලා දන්නවා R ගේ සූත්‍රය R සමානයි n සිග්මා xy ඍණ සිග්මා x සිග්මා y බෙදීම n සිග්මා x වර්ගය ඍණ සිග්මා x ගේ වර්ගය ඊළඟට n සිග්මා y වර්ගය ඍණ සිග්මා y ගේ වර්ගයේ වර්ගමූලය නේද? මේ සූත්‍රය අපිට භාවිතා කරලා බලන්න පුළුවන් මේ විචල්්‍ය දෙක අතර ඇත්තටම තියෙන ධන සම්බන්ධයක්ද ඒක මොන වගේ ධන සම්බන්ධයක්ද කියලා. දැන් අපි මේ සඳහා අපේ කාල් පියර්සන්ගේ ගුණිත කූර්ණ සහසම්බන්ධ සංගුණකේ හදන්න ඕන දත්ත හොයාගන්න ඕන වගුව පිළියෙල කරගන්න ඕන. මුලින්ම බලන්න ඕනේ අපි හදන්න ඕනේ මොනවද කියලා. අපිට ඕනේ සිග්මා xy අපිට ඕනේ සිග්මා x අපිට ඕනේ සිග්මා y අපිට ඕනේ සිග්මා x වර්ගය අපිට ඕනේ සිග්මා y වර්ගය. එහෙනම් මේ සඳහා අපි මොකද කරන්න ඕනේ? වගුව පිළියෙල කරගන්න ඕනේ. අපිට ඕනේ xy අපිට ඕනේ x වර්ගය අපිට ඕනේ y වර්ගය. right අපිට සිග්මා x සිග්මා y මෙතනින් අරගන්න පුළුවන්. right අපිට අක්කල් හදාගෙන xy දෙවරක් 14 28යි හතරවරක් 18 72යි හතරවරක් 20 100යි හත්වරක් 24 168යි 300යි 600යි. අපි මෙතන ගත්තොත් x වර්ගයේ දෙවරක් 2 4යි හතරක් 4 16යි පස්වරක් 5 25යි හත්වරක් 49යි 10 වරක් 10 100යි 15වරක් 15 225යි. මේ හැම තීරුවකම අපිට එකතුවක් දුන්නේ. ඊළඟට y වර්ගය 14 වරක් 14 196යි 18 වරක් 18 324යි 20 වරක් 20 400යි 24 වරක් 24 576යි 900යි 1600 මේ තීරුවෙත් අපිට එකතුව ලබා ගන්න ඕනේ. එහෙනම් සිග්මා x ගේ වර්ගය කියන්නේ 43 වර්ගය වැඩි කිරීම 6 වැඩි කිරීම සිග්මා y වර්ගය කියන්නේ 3996යි ඍණ සිග්මා y ගේ වර්ගය 146යි වර්ගය ඒ සම්පූර්ණයේ වර්ගමූලය. දැන් මෙන්න මේ සූත්‍රය සුළු කරගත්තට පස්සේ අපි බලන්න ඕනේ අපිට ලැබෙන පිළිතුර මොකක්ද කියලා. අපිට මේ සූත්‍රයේ ලවය සුළු කරගත්තාම එනවා 1330. අපි ලවය සුළු කරගන්න ගියොත් 6 වැඩි කිරීම 419 ඍණ 43 වර්ගය ඒ කියන්නේ 665 වැඩි කිරීම 6 වැඩි කිරීම 3960 ඍණ 146යි වර්ගය 2660යි ඒකේ වර්ගමූලය. එතකොට 2660 වැඩි කිරීම 665 කියන එකේ වර්ගමූලය කියන්නේ 1330යි. එහෙනම් 1330 බෙද්දාම අපිට පිළිතුර ලැබෙනවා ගුණිත ගූර්ණ සහසම්බන්ධ සංගුණකේ ධන එකක් විදිහට. එතකොට මොකද්ද මේ කාල් පියර්සන්ගේ ගුණිත ගූර්ණ සහසම්බන්ධ සංගුණකේ ධන එකක් කියන එකේ අර්ථය? කාල් පියර්සන්ගේ ගුණිත ගූර්ණ සහසම්බන්ධ සංගුණකේ තියෙන්නේ ඍණ එක සහ ධන එක කියන පරාසය. ඍණ එක සහ ධන එක කියන පරාසය. කාල් පියර්සන්ගේ ගුණිත ගූර්ණ සහසම්බන්ධ සංගුණකේ ඍණ එකයි කියන්නේ පූර්ණ ඍණ සම්බන්ධයක් තියෙන විචල්්‍ය දෙක අතර. පූර්ණ ඍණ මෙන්න මේ වගේ xy පූර්ණ ඍණ මේ සියලුම ලක්ෂ තියෙන රේඛාව මත අර 2038 සියලුම ලක්ෂ තියෙන රේඛාව මත හැබැයි ඍණ ප්‍රතිලෝම. අපි ඉස්සෙල්ලන්ද 2038 දැක්කා අපිට තිබ්බේ ධන සම්බන්ධයක් x සහ y අතර තිබ්බේ ධන සම්බන්ධයක් මෙන්න මේ වගේ. හැබැයි දැන් කියනවා ගුණිත ගූර්ණ සහසම්බන්ධ සංගුණිකේ හැදුවාම ධන එකයිලු. ඒ කියන්නේ මොකද්ද? පූර්ණ ධන සියලුම ලක්ෂ තියෙන රේඛාව මත සියලුම ලක්ෂ තියෙන රේඛාව මත පූර්ණ ධන කාල් පියර්සන්ගේ ගුණිත ගූර්ණ සහසම්බන්ධ සංගුණකේ පිළිතුර බිඳුවක් කියන එකේ තේරුම සහසම්බන්ධතා විචල්්‍ය දෙක අතර සහසම්බන්ධයක් නැහැ කියන එක නෙමෙයි. විචල්්‍ය දෙක අතර රේඛීය සහසම්බන්ධතාවයක් නැහැ කියන. ඒ කියන්නේ කාල් පියර්සන්ගේ ගුණිත ගූර්ණ සහසම්බන්ධ සංගුණිකය කියන්නේ සහසම්බන්ධතාවය පිළිබඳ මිනිමකට වඩා ඒකට හොඳම දෙන්න පුළුවන් නිර්වචනය තමයි රේඛීය සහසම්බන්ධතාවය පිළිබඳ මිනුම. රේඛීය සහසම්බන්ධතාවය පිළිබඳ මිනුම.
කියන අර්ථය. එහෙනම් දැන් දන්නවා අපි මේ විචල්්‍ය දෙක අතර තියෙන්නේ පූර්ණ ඍණ සම්බන්ධයක්. එහෙනම් අපිට පොතේ කාල් පියර්සන්ගේ ගුණිත ගුණ සහසම්බන්ධ සංගුණකේ හෙව්වට පස්සේ යම් විචල්්‍ය දෙකක් අතර තියෙන සම්බන්ධතාවයේ ස්වරූපය බලා ගන්න පුළුවන් පළවෙනි එක. ස්වරූපය කියන්නේ ධනද ඍණද කියන කාරණේ. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේ විචල්්‍ය දෙක අතර තියෙන සම්බන්ධතාවයේ ස්වරූපේ ප්‍රබලකම. ඒ කියන්නේ ප්‍රබලද දුබලද? ප්‍රබල වශයෙන් ධන සම්බන්ධයක්ද නැත්නම් නිකන් දුබල ධන සම්බන්ධය. දැන් අපි මෙතන ගියොත් එහෙම පූර්ණ ධන සම්බන්ධයක්. ඒ කියන්නේ පූර්ණ වශයෙන්ම ප්‍රචාරණ වියදම විකුණුම් ආදායම සඳහා බලපානවාමයි. මං ටක් ගාලා ගත්ත යාළුවට කෝල් එකක් අරගෙන කිව්වා මචං ප්‍රචාරණ වියදම විකුණුම් ආදායම සඳහා පූර්ණ වශයෙන්ම බලපානවා. පූර්ණ වශයෙන්ම ප්‍රචාරණ වියදම වැඩි කරනකොට විකුණුම් ආදායම වැඩි වෙනවා. යාළුවට මම කෝල් එකක් අරගෙන කිව්වා එහෙනම් විචල්්‍ය දෙක අතර තියෙන ධන සම්බන්ධයක් ඒක පූර්ණ ධන වා ප්‍රචාරණ වියදම් වැඩි කරොත් ඔයාගේ විකුණුම් ආදායම් වැඩි වෙනවා කියලා. ඊට පස්සේ මගෙන් එයා එකපාර ඇහුවා මට කියන්න පුළුවන්ද නිරෝෂන් මම ඊළඟ අවුරුද්දේ කොච්චර ප්‍රචාරණයක් කරන්න ඕනද මට මිලියන 60ක විතර ආදායමක් ගන්න. විකුණුම් ආදායමක් ගන්න. එහෙම නැත්නම් මම මිලියන 20ක විතර ප්‍රචාරණ වියදමක් කරොත් මට කොච්චර විකුණුම් ආදායමක් හම්බ වෙයිද කියලා වට කියන්න පුළුවන්ද නිරෝෂන්? මං ගොරයි. අන්න ඒ සඳහා තමයි අපිට ප්‍රතිපායන විශ්ලේෂණය සිදු කරන්න වෙන්නේ. අපි මෙච්චර වෙලා කරපු කාරණයන් සේරම ඇවිල්ලා සහසම්බන්ධතා සංගුණකයේ සම්බන්ධ දේවල්. ඒ කියන්නේ විචල්්‍ය දෙක අතර තියෙන සම්බන්ධතාවයේ ස්වරූපය හඳුනා ගැනීම සම්බන්ධ දේවල් තමයි අපි මෙච්චර වෙලා කරේ. දැන් අන්න අපි කතා කරනවා සහසම්බන්ධතාවය නෙමෙයි ප්‍රතිපායන විශ්ලේෂණය. ඒ කියන්නේ මේ විචල්්‍ය දෙක අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳව ගණිතමය සමීකරණයක් හදන්න යනවා. පුතේ විචල්්‍යයන් දෙකක් අතර තියෙන සම්බන්ධතාවයේ විවිධ ස්වරූප තියෙනවා. අපි දන්නවා අපි ආර්ථික විද්‍යාවේදී කතා කරනවා අපේ ඇවරේජ් කොස්ට් කර්ව් එක යන්නේ මෙහෙම AC වක්‍රය අපි දන්නවා අපේ MC වක්‍රය යන්නේ මෙහෙම මාර්ජිනල් කොස්ට් කර්ව් එක. හැබැයි පුතේ අපි A level සිලබස් එකේදී මෙන්න මේ වගේ වක්‍ර ගැන කතා කරන්නේ නැහැ ප්‍රතිපායනයේදී. අපි උපකල්පනය කරනවා මේ විචල්්‍ය දෙක අතර තියෙන රේඛීය සහසම්බන්ධතාවයක් කියලා. ඒ නිසා අපි හැමතිස්සෙම ගණිතමය සමීකරණය හදනකොට මේ x සහ y අතර අපි හදන්නේ y සමානයි mx ධන c y සමානයි mx ධන c ආකාරයේ සමීකරණ විතරයි. ඒ කියන්නේ සරල රේඛාවක සමීකරණයක් කියලා අපි උපකල්පනය කරනවා. ඔයා දන්නවා අපි ගණිතයේදී ඉගෙන ගන්නවා y සරල රේඛාවක සමීකරණය y සමානයි mx ධන c කියලා. මේකම අපි ප්‍රතිපායන විශ්ලේෂණයේදී y සමානයි β1x ධන β0 කියලා අරගන්නවා. අපි මේක පොඩ්ඩක් එහෙමෙට දාලා y සමානයි β0 ධන β1x කියලා අපේ ප්‍රතිපායන රේඛාවේ සමීකරණය අරගන්නවා. අපේ ප්‍රතිපායන රේඛාවේ සමීකරණය අපි අරගන්නවා. එහෙනම් මේක තමයි අපි ප්‍රතිපායන රේඛාවේ සමීකරණය. මේ තමයි ප්‍රතිපායන රේඛාවේ අන්තක්ඛණ්ඩය. මේ තමයි ප්‍රතිපායන රේඛාවේ අනුක්‍රමණය නැත්නම් බෑවුම. ප්‍රතිපායන රේඛාවේ බෑවුම නැත්නම් β1 හොයන්න සූත්‍රයක් තියෙනවා. β1 hat සමානයි n sigma xy ඍණ sigma x sigma y බෙදීම n sigma x වර්ගය ඍණ sigma x ගේ වර්ගය කියන සූත්‍රය. ඔක තමයි අපේ β hat 1 කියන අත් අපේ බෑවුමට අදාළ සූත්‍රය. දැන් ඔයා අහයි මේ ක්‍රමයේ මොකක්ද කියන්නේ? මේ ක්‍රමයේ කියන්නේ අපි අඩුතම වර්ග ක්‍රමය කියලා. least squares method නැත්නම් අඩුතම වර්ග ක්‍රමයට ප්‍රතිපායන රේඛාව ගොඩනැගීම. අනුපකාර ක්‍රමයට අපි ප්‍රතිපායන රේඛාව ගොඩනැගීම ගැන කතා කරනවා නම් අනුපකාර ක්‍රමයට අපි ප්‍රතිපායන රේඛාව හදද්දී අපි විසිර 30 සටහන ඇඳලා අපි කලින් ඇඳ විසිර 30 සටහන ඒ විදිහට අපි විසිර 30 සටහන ඇඳලා ඊට පස්සේ අපි ඒ විචල්‍යයන් සමසමව දෙපසට බෙදලා යන ආකාරයට අපි හොඳින් නිරීක්ෂණය කළ ප්‍රතිපායන රේඛාව ගොඩනගන ක්‍රමය තමයි අනුපකාර ක්‍රමය කියන්නේ. ඔයා අයියි මම මෙතනදී කතා කරන්නේ නැද්ද කියලා. මම මෙතනදී කතා කරන එක තේරුම්න්නේ නැහැ. මොකද හේතුව සියලුම ලක්ෂ්‍ය තියෙන්නේ ප්‍රතිපායන රේඛාව මත. එහෙනම් ඒක සමසමව දෙපසට බෙදලා යන්නේ නැහැ. එහෙනම් අපි අපේ ප්‍රතිපායන රේඛාව ඇඳුත් එහෙම මේ ප්‍රතිපායන රේඛාව අනුපකාර ක්‍රමයට ඇඳුත් ඒක එන්නේ සියලුම ලක්ෂ්‍යමය රේඛාව මත සමසමව දෙපසට බෙදන්න දෙයක් නැහැ. right.
දැන් අපි මේක ගණිතමය වශයෙන් හරියටම ඔප්පු කරගමු. අනුපකාර ක්‍රමය කියන්නේ එච්චර හොඳ ක්‍රමයක් නෙමෙයිනේ. ඒක පුද්ගලබද්ධ ප්‍රතිපායන රේඛාවක් තමයි හම්බෙන්නේ. මොකද සමසමව දෙපසට බෙදලා අදිද්දි පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එයා සමසමව ලක්ෂ දෙක දෙපසට බෙදාගන්න එයාට ඕන ඕන විදියට. නේද? ඒ සටන පහසු ක්‍රමයක් තමයි. පහසුවෙන් ප්‍රතිපායන රේඛාව ගන්න පුළුවන්. නමුත් ඒක එච්චර හොඳ ක්‍රමයක් නෙමෙයි. ඒ නිසා අපිට ඉදිරි ගණනය කිරීම සිදු කරන්නත් අනාගත පුරෝකථනයන් සිදු කරන්නත් අපිට අනුපකාරක ප්‍රතිපායන රේඛාව ගන්න බෑ. ඒ නිසා අපි අඩුතම මාර්ග ක්‍රමයට හදමු. හැමෝටම එකම ප්‍රතිපායන රේඛාවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් හැමෝටම අනන්‍ය ප්‍රතිපායන රේඛාවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පුද්ගලබද්ධ ප්‍රතිපායන රේඛාවක් නැතුව පුද්ගලයාගෙන් පුද්ගලයාට ප්‍රතිපායන රේඛාව වෙනස් වෙන්නේ නැතුව එකම ප්‍රතිපායන රේඛාවක් ගන්න. right දැන් අපි ප්‍රතිපායන රේඛාවේ බැහැවුම හොයන්නයි යන්නේ. අපි බීටා hat 1 හොයනකොට අපි මේ සූත්‍රයට අදාළ දේවල් ආදේශ කරනවා. අපි n කියන්නේ 6යි sigma x වර්ග y කියන්නේ අපි හොයාගත්ත 1268යි ඍණ sigma x කියන්නේ 43යි sigma y කියන්නේ 146යි n කියන්නේ 6යි sigma x වර්ගය කියලා කියන්නේ 419යි ඍණ sigma x වර්ගය කියලා කියන්නේ 43 වර්ගය. අපි දැක්කා මෙතන සුළු කරාම අපිට 1330යි ඉස්සෙල්ලා නේද 1330 අපි බලමු යට 6 වැඩි කිරීම 419 ඍණ 43 වර්ගය. ඒ කියන්නේ 665යි 665යි. එහෙනම් 1330 665න් බෙදුවොත් උත්තරේ 2යි. එහෙනම් අපේ ප්‍රතිපායන රේඛාවේ බෑවුම 2යි. ප්‍රතිපායන රේඛාවේ බෑවුම 2යි. දැන් අපිට අග්ගාලා අනුක්‍රමණය හොයාගමු. අනුක්‍රමණය කියන්නේ බීටා hat not. බීටා hat not සමානයි y bar ඍණ beta hat 1 x bar right y bar කියලා කියන්නේ sigma y බෙදීම n ඍණ beta hat 1 කියලා කියන්නේ අපි දන්නවා beta hat 1 ගේ උත්තරය අපි මෙතනින් හොයාගත්තා. ඒ කියන්නේ beta hat 1 ගේ උත්තරය වෙල්ලෙවිලා 2යි. x bar කියලා කියන්නේ sigma x බෙදීම n sigma x බෙදීම n right sigma y කියන්නේ 146යි n කියන්නේ 6යි ඍණ 2 වැඩි කිරීම sigma x කියන්නේ 43යි බෙදීම 6යි 146 බෙදීම 6 කියන්නේ 24.33යි ඍණ 43 බෙදීම 6 වැඩි කිරීම 2 කියන්නේ 14.33යි. එහෙනම් 24.33න් 14.33 ගියාම 24.33න් 14.33 ගියාම උත්තරේ 10යි. ඒ අනුව අපිට අපේ ප්‍රතිපායන රේඛාවේ සමීකරණය හම්බ වෙනවා y hat සමානයි beta hat not ධන beta hat 1 x නේ. එතකොට y hat සමානයි 10 ධන 2 x y hat සමානයි 10 ධන 2 x කියලා අපිට අපේ ප්‍රතිපායන රේඛාවේ සමීකරණය හම්බ වෙනවා. දැන් අපිට පුළුවන් අපි ප්‍රතිපායන රේඛාවේ සමීකරණය හොයලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් අනාගතේ පුරෝගතනය කරන්න. මම වගේ යාළුවට කතා කරලා කිව්වා හරි මම ප්‍රතිපායන රේඛාවේ සමීකරණය හොයාගත්තා. ඔයා මට කියන්න ඔයාට ඕනේ ප්‍රචාරණ වියදම් කීයක් වෙනකොට විකුණුම් ආදායමද? එයා මට කිව්වා ප්‍රචාරණ වියදම් මිලියන 20ක් විතර කරොත් හරි right මිලියන 20ක් මම මොකද කරන්න ඕනේ? මම මේ සූත්‍රේ y hat සමානයි 10 ධන 2යි x කියන්නේ අපේ සුආයක්තුයි චලනය. ඒ කියන්නේ ප්‍රචාරණ වියදම මිලියන 20ක් වෙනකොට 2 වැඩි කිරීම 20 දෙවලක් 20 40යි 10 ධන 40ක් කියන්නේ 50යි මිලියන 50ක විකුණුම් ආදායමක් ලබා ගන්න පුළුවන් යාට. එයා මිලියන 20ක ප්‍රචාරණ වියදමක් කරොත් ඔයාට පේනවා මේ මිලියන 20 කියන්නේ මේ ප්‍රචාරණ වියදම දීලා තියෙන මිලියන 2 හා 15 කියන පරාසයෙන් පිටතගිය. එහෙනම් මේ ස්වායත්ත විචල්්‍ය සඳහා දී ඇති පරාසයෙන් පිටතගියක් ආදේශ කරනකොට අපි කියන්නේ මොකක් කියලාද? බහිර්නිවේෂණය කියලා. එහෙනම් අපි මේ සිද්ධ කරේ පුරෝකතනයේ බහිර්නිවේෂණය කියන කොටස.
අන්තර්නිවේශනය කියන්නේ මේ ස්වායත්ත විචල්්‍ය සඳහා දීලා තියෙන අගය පරාසය තුල අගයක් ආදේශ කරනවා නම් අපි හිතමු 3 මිලියන 3 මිලියන 12 අන්න ඒ වගේ අගයක් ආදේශ කරනවා නම් අපි ඒකට කියනවා අන්තර්නිවේශනය කියලා. දැන් මම මගේ යාළුවට කතා කරලා කිව්වා ඔයා ප්‍රචාරණ වියදම මිලියන 20ක් දැම්මොත් ඔයාට විකුණුම් ආදායම මිලියන 50ක් එනවා කියලා අපි හදාගත්ත අපේ ප්‍රතිපායන රේඛාව භාවිතා කරලා. ඊට පස්සේ මට මගේ යාළුවා කිව්වා මචං ඔයා කොහොමද හරියටම කියන්නේ ඔයා හදපු මේ ප්‍රතිපායන රේඛාව හොඳයිද කියලා? අන්න ප්‍රශ්නයක්. එයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මම ඒ සඳහා එයාට කිව්වා ඒ සඳහා අපි ගණනය කරන්න ඕනේ නිර්ණන සංගුණකය. නිර්ණන සංගුණකය කියන්නේ අනුසීහනය කරන ලැබූ ප්‍රතිපායන රේඛාවේ යෝග්‍යකම පරීක්ෂා කරන මිනුම. අනුසීහනය කරන ලබන ප්‍රතිපායන රේඛාවේ යෝග්‍යකම පරීක්ෂා කරන මිනුම. ඒ ගණනය කරන්න ඇත්තටම ගත්තොත් එහෙම S6 R බෙදීම SS T ඕක තමයි අපි S වර්ගය කියන්නේ. ප්‍රතිපායනය මගින් පෙන්වන විචලනය මුළු විචලනයට දරන අනුපාතය sum of squares of regression sum of squares of total. ප්‍රතිපායනය මගින් පෙන්වන විචලනය මුළු විචලනයට දරන අනුපාතය. එතකොට මේ ප්‍රතිපායනය මගින් පෙන්වන විචලනය මුළු විචලනයට දරන අනුපාතය ඇත්තටම තියෙන්නේ බිඳුව සහ 1 කියන අගය අතර. ඒ කියන්නේ නිර්ණන සංගුණකයාගේ සාමාන්‍යයෙන් අපි කියනවා අපි යොදාගත්ත ස්වායත්ත විචල්්‍ය හොඳ වෙන්න නම් නැත්නම් පරායත්ත විචල්්‍ය මුළු විචලනේ ස්වායත්ත විචල්්‍ය වගේ නිරූපණය කරන ප්‍රමාණය විස්තර කරන්න නම් සාමාන්‍යයෙන් 0.7කට වඩාවත් මේ නිර්ණන සංගුණකයාගේ වැඩි වෙන්න ඕනේ කියලා. නමුත් සමහර රිසර්චර්ස් කරනකොට අපි ප්‍රතිපායන අපි නිර්ණන සංගුණකයාගේ 0.5-6 වෙනකොටත් අපි අනුසීලනය කරන ලබන ප්‍රතිපායන රේඛා යෝග්‍යයි කියලා කියන අවස්ථා අපි විශ්වවිද්‍යාල මට්ටමේ දැකලා තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට අපි 0.7ක් හෝ ඊට වඩා වැඩි වුණොත් තමයි අපි මේ අනුසීලනය කරන ලැබූ ප්‍රතිපායන රේඛාව යෝග්‍යයි කියලා කියන්නේ. right. දැන් අපි ටක් ගාලා මොකද ගන්න ඕනේ? අපේ නිර්ණන සංගුණකය හදා ගන්න ඕනේ. අපි යාළුවට උත්තර දෙන්න ඕනේ. අපි හදපු ප්‍රතිපායන රේඛාව හරි කියලා අපි යාට ඔප්පු කර ගන්න ඕනේ. right. ඒ සඳහා අපි හදනවා නම් අපේ r වර්ගය සමානයි බීටා hat 1 වර්ගය ඕනේ අපිට. ඒ කියන්නේ 2 වර්ගය n කියන්නේ 6යි sigma x වර්ගය කියන්නේ 419යි ඍණ sigma xk වර්ගය කියන්නේ 43 වර්ගය n කියන්නේ 6යි sigma y වර්ගය කියන්නේ 3996යි ඍණ sigma y ගේ වර්ගය කියන්නේ 146යි වර්ගය. right දෙවරත් දෙක 4යි. අපි මේක සුළු කරොත් එහෙම right දෙවරත් දෙක 4යි. අපි මේක සුළු කරොත් එහෙම 6 වැඩි කිරීම 419 ඍණ 43 වර්ගය. ඒ කියන්නේ 665යි උඩ බෙදීම 2 වැඩි කිරීම 3996 ඍණ 146යි වර්ගය. ඒ කියන්නේ 2660යි. ඒ කියන්නේ 2660යි. එතකොට 665 1යි 2660ට 665 4යි 1යි කියන නිර්ණන සංගුණිකයේ උත්තරේ 1යි. නිර්ණන සංගුණිකයේ උත්තරේ 1යි කියන එකේ තේරුම 1.7ට වඩා වැඩි. ඒ කියන්නේ අනුසීලනය කරන ලබන ප්‍රතිපායන රේඛාව යෝග්‍යයි. ඒ කියන්නේ ස්වායත්ත විචලනයේ මුළු විචලනයේ ඒ කියන්නේ පරායත්ත විචලනයේ මුළු විචලනයෙන් ස්වායත්ත විචල්්‍ය මගින් 100% පෙන්වුම් කරනවා. ඒකේ අර්ථය තමයි පරායත්ත විචල්්‍යයේ විචලනය පෙන්වන්න අපි මේ යොදාගත්ත ස්වායත්ත විචල්්‍ය 100% යෝග්‍යයි. ඒ කියන්නේ සමහර වෙලාවල් තියනවනේ පුතේ ප්‍රචාරණ වියදම විතරක්ම නෙමෙයි අපේ විකුණුම් ආදායමට බලපාන්නේ. ඔයා කොහොමද කියන්නේ ඒක විතරමයි කියලා? ප්‍රචාරණ වියදම විතරක්ම නෙමෙයි. බාණ්ඩි ක්වොලිටි එක. right?
අපි මේ අපේ ව්‍යාපාරය ස්ථාපිත කරලා තියෙන තැන මේ ගොඩක් දේවල් බලපානවා නේද? රයිට්? එතකොට දැන් අපි ගත්තොත් මේ ඉල්ලුම කෙරෙහි බලපාන එකම සාධකයේ මිල නෙමෙයි රුචිකත්වය. අනිකුත් සාධක අනිකුත් භාණ්ඩ වල මිල ගැන ආදායම මේ අනාගත මිල අපේක්ෂා මේ ගොඩක් දේවල් බලපාන. ඒ අතරින් මිල කියන්නේ කොයි වගේ මිල කියන්නේ කොයි වගේ ප්‍රතිශතයකින් පරායත්ත විචල්්‍ය වෙනස් කරන්න බලපානවද? ඒ කියන්නේ භාණ්ඩයක ඉල්ලුම වෙනස් කරන්න මිල කොච්චර ප්‍රතිශතයකින් බලපානවද? අන්න ඒක බලන්න අපි නිර්ණය සංගුණකේ. දැන් මෙතනදී විකුණුම් ආදායමේ විචලනයෙන් 100%ක්ම බෙන්නුම් කරන්නේ ප්‍රචාරණ වියදමයි. එහෙනම් ප්‍රචාරණ වියදම කියන ස්වායත්ත විචල්්‍ය 100%ක් හොඳයි. මොනා කරන්නද? විකුණුම් ආදායම පුරෝගතනය කරන්න. ඒ නිසා මම යාට කියනවා මගේ යාළුවට කතා කරලා අපි අනුසීලනය කරන ප්‍රතිපාදන රේඛාව යෝග්‍යයි. ඒක හොඳයි කියලා. right. එහෙනම් අද අපි කතා කරේ යම් විචල්‍යයන් දෙකක් අතර තියෙන සම්බන්ධතාවයේ ස්වරූපය හඳුනගන්නේ කොහොමද? ඒ ස්වරූපය හඳුනාගත්තට පස්සේ විචල්‍යයන් දෙක සඳහා ගණිතමය සමීකරණයක් අඩුත මාර්ග ප්‍රතිපාදන රේඛාව ගොඩනගන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයි. ඊට පස්සේ අපි කතා කරා ඒ අනුසීහනය කරු ප්‍රතිපාදන රේඛාව යෝග්‍යද කියලා හොයන්නේ කොහොමද නිර්ණය සංගුණකයේ භාවිතයෙන් කියලා. තව පොඩි දෙයක් කියන්නම තිබුණා. නිර්ණය සංගුණකය කියන්නේ නිර්ණය සංගුණකයේ ගන්න තව ලේසිම ක්‍රමයක් තියෙනවා. මෙච්චර ගණනය කිරීම කරන්න ඕනේ නැහැ. නිර්ණය සංගුණකයයි සහසම්බන්ධ සංගුණකය අතර සම්බන්ධයක් තියෙනවා. නිර්ණය සංගුණකය කියන්නේ සහසම්බන්ධතා සංගුණකයේ වර්ගය. සහසම්බන්ධතා සංගුණකය අපි ඉස්සෙල්ලා හොයාගත්ත සහසම්බන්ධ සංගුණකය එකයි. එහෙනම් එකේ වර්ගය එකයි. ඒ කියන්නේ නිර්ණය සංගුණකය එකයි. දැකද? ඒ සම්බන්ධයත් අපි අද කතා කළා. පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මේ අපි කතා කරපු ඒවාට අදාළ වෙන අභ්‍යාස ටික. ඔයා මුලින් මේ අභ්‍යාස ටික ඩවුන්ලෝඩ් කරලා ඒ අභ්‍යාස ටික කරන්න. ඊට පස්සේ මොනවා හරි ගැටලු තියෙනවා පල්ලෙහින් කමෙන්ට් කරන්න. ඒවට මම පිළිතුරු ලබා දෙන්නම්. මේ වගේ වීඩියෝ තවත් නරඹන්න මේ channel එක subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න.